හරි එහෙනම් සමදිනාට සුබ සන්ධ්‍යාවක් වේවා. අපි සමාන්තර රාශිය කියන කොටස අද පටන් ගන්නෙ. සමාන්තර රාශිය කියන කොටස තාමත් වැදගත් කොටසක් වෙන ජ්‍යාමිතිය කියන කොටසේදී. මොකද සමාන්තර රාශිය වලින් අපිට ගොඩාක් ගැටලු වෙනවා ජ්‍යාමිතිය පේපර් එකේ ජ්‍යාමිතිය කොටස හරහා. ඉතින් මේ කොටස හරියට අල්ලගන්න මේ කොටසේ අපිට ගොඩාක් අමාරු කොටස් කරුණු නැහැ. මම මේකේ ඔයගලන්ට තියෙන ප්‍රමේයන් ටික සාකච්ඡා කරනවා. ප්‍රමේයන් ටික සාකච්ඡා කරනවා. ඒ වගේම අපිට මුලින්ම අතර මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ මෙන්න මේ සමාන්තර රාශියක ලක්ෂණ සම්බන්ධව තමයි මුලින්ම කතා කරන්න තියෙන්නේ. right සමාන්තර රාශිය 1 කියන කොටසේ ඔයගලන්ගේ 10 වෙනි පාඩමේ මොකක්ද මේ සමාන්තර රාශියක් කියලා කියන්නේ අපි මුලින්ම බලමු. අපි තල රූප ගත්තොත් අපි මුලින්ම කතා කරා තල රූප සංකෘත තල රූපයක් අඳින්න පුළුවන් අඩුම පාද ගණනක් සහිතව තියෙන එක තමයි ත්‍රිකෝණය. සංකෘත කියලා කියන්නේ වැහිලා තියෙන තල රූපයක්. අඩුම පාද ගණනක් යොදා ගනිමින් අඳින්න පුළුවන් සංකෘත තල රූපය තමයි ත්‍රිකෝණය. right එතකොට අනිත් ඒවා අපි පාද දෙකකින් සංකෘත තල රූපයක් අඳින්න බෑ. මොකක් කරලත් පාද දෙකකින් සරල රේඛා දෙකක් භාවිතා කරලා කිසිම වෙලාවක සංකෘත තල රූපයක් අඳින්න බෑ අපිට. ඉතින් අපිට පාද තුනක්වත් නැත්නම් සරල රේඛා තුනක්වත් අපිට මේකේ භාවිතා කරන්න වෙනවා සංකෘත තල රූපයක් අඳ ගන්න. අපි ත්‍රිකෝණ ගැන කතා කරා ඇති වෙන්න කලින් පාඩමේදී. දැන් අපි කතා කරන්න යන්නේ සමාන්තර ආශ්‍ර සම්බන්ධව. සමාන්තර ආශ්‍ර සම්බන්ධව යන්න කලින් අපි මෙන්න මේ වගේ චතුරස්‍රයක් ගැන හඳුන්වා ගනිමු. චතුරස්‍රයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ තල රූපයක් මේකත් තල රූපයක් පාද හතරක් ත්‍රිකෝණයට වඩා තව පාදයක් වැඩියෙන් තියෙන එක. මේ පාද හතරක් උපයෝගී කරගන්න අඳින එක අපෝ. එතන මේකේ පාද හතරක් තියෙනවා. මේකට අපි කියනවා චතු කියන එකේ තේරුම තමයි චතු කියන එකේ තේරුම හතරක් කියන එක. චතුරංග රංගන හතරයි. අන්න ඒ වගේ චතුරිකා මම දන්නේ ඒකේ තේරුම. හරි? ඒ වගේ. එතකොට මේක පාද හතරක් තියෙන තල රූපයක් මේකට අපි කියනවා චතුරස්‍රයක් කියලා. චතුරස්‍රයක විශේෂකයක් තමයි මේක මෙන්න මේ චතුරස්‍රයක සම්මුඛ පාද සමාන වෙලා right සම්මුඛ පාද සමාන වෙලා ඒව සමාන්තර වෙලා සම්මුඛ පාද කියලා කියන්නේ මේ මූණට මූණලා තියෙන පාද right මෙයාට ඉස්සරහින් ඉන්න මෙයා ඔය වගේ ඉන්න පාද ඒව සමාන වෙලා ඒව සමාන්තර වෙලා තියෙනවා නම් අපි අන්න ඒකට කියනවා සමාන්තර ආශ්‍රයක් කියලා right එතකොට මේ සමාන්තර ආශ්‍රයක් හඳුනා ගන්න තවත් ක්‍රම කිහිපයක් තියෙනවා අපි ඒ ටික ඉස්සරහදී ප්‍රමේයයන් යටතේ හදාරනවා හරි එතකොට සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන බවත් මෙන්න මේක අපි බැලුවොත් එහෙම මේ රූපයේ මොකද වෙලා තියෙන්නේ සම්මුඛ කෝණත් සමාන වෙනවා right අපි මේක චෙක් කරවොත් මේ වගේ රූපයක් ඇදලා මේකේ සම්මුඛ කෝණ කියන්නේ මේ කෝණයයි මේ කොටසයි මේ සම්මුඛ කෝණත් සමාන වෙනවා මේ වගේ රූපයක් ඇඳලා ගත්තොත් දැන් සම්මුඛ පාද සමාන වෙනවා ඊට පස්සේ මෙන්න මේ විකර්ණයක් ඇඳුත් විකර්ණය කියලා කියන්නේ මෙන්න මේ ශීර්ෂයේ ඉඳන් මෙන්න මේ ශීර්ෂයට අඳින රේඛාවට අපි කියන විකර්ණය කියලා. මෙන්න මේ විකර්ණයෙන් මගින් මේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා නම් මෙන්න මේ චතුරස්‍රයට කියනවා මේක සමාන්තර ආශ්‍රයක් කියලා. මේ චතුරස්‍රයට අපි විශේෂ නමක් දෙනවා සමාන්තර ආශ්‍රයක් කියලා. මොකක්ද පැහැදිලි මොකද්ද මම කියන්නේ කියලා. හරි. අපි අතනින් පැහැදිලි නොවුනත් අපි ඉස්සරහට බලමු මොකද මේකෙන් කරන්න පුළුවන් කියලා. හරි මේක හොඳ පැහැදිලි කරගන්න කියලා බලමු ඉස්සරහට. මෙන්න මේ ලක්ෂණ. දැන් කිව්වනේ අපි මෙන්න මේ චතුරස්‍රයක මොකක්ද චතුරස්‍රයක සම්මුඛ පාද සමාන වෙලා සම්මුඛ කෝණ සමාන වෙලා එහෙම නැත්නම්
මෙන්න මේ විකර්ණ මගින් සමච්ඡේදනය වෙලා තියෙනවා වර්ගඵල අපි වට කිව්වා ඒක සමාන්තරාංශයක් කියලා අපි දැන් හඳුනාගත්තානේ හරි අපි උදාහරණයක් බලමු ඔකෙන් right දී ඇති රුපියල් දී ඇති තොරතුරු අනුව BCD අගය සොයන්න BCD අගය සොයන්න කියලා කියනවා මෙන්න මේ කෝණය හොයන්න කියලා කියනවා කොහොමද හොයන්නේ අපි කලින් දන්නවා මෙන්න මේ පාද දෙක සමාන්තරයි ඒ වගේම මේ පාද දෙක සමාන්තරයි මේ තියෙන තීරයක් රේඛාවක් කියලා ගත්තොත් එහෙනම් BC ඒතකොට මේ හැදෙන කෝණ දෙකේ එකතුව අංශක 180යි. ඒතර මම C කියලා ගත්තොත් ඔන්න C ධන 78 සමානයි right. එතකොට C ධන 78 C ධන 78 කීයද? C ධන 78 180ක් වෙනවා හේතුව මොකද්ද? මිත්‍ර කෝණ. right මිත්‍ර කෝණ නිසා මේ කෝණ දෙක එකතුව 180ක් වෙනවා. එතකොට C මට හොයාගන්න පුළුවන් 180 ඍණ 78. 180න් 80ක් අඩු කරොත් කීයද? 100යි. 78 අඩු කරොත් 102යි. අංශක 102ක් වෙනවා මෙන්න මේ C කෝණය. right සමාන්තර ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මෙච්චරක් නම් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද? BCD කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. BCD කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද කියලා අහනවා. ඉතින් අපි දන්නවනේ මොකක්ද දන්නේ? සමාන්තරාශ්‍රයේ විකරණය මගින් එයාගේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. ඉතින් අපිට ලියන්න පුළුවන් BCD වර්ගඵලය සමානයි භාගයයි ABCD වර්ගඵලය. හේතුව තමයි සමාන්තරාශ්‍රයක විකරණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කිරීම. right එතකොට මෙතන භාගයයි ABCD වර්ගඵලය කියන්නේ කීයද 24යි ABCD වර්ගඵලය 24යි කියලා දෙනවා. එතකොට අපිට එනවා 12යි වර්ග සෙන්ටිමීටර කියලා BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. BCD ත්‍රිකෝණයේ වර්ගඵලය අපහාන ACD ත්‍රිකෝණය. ඉතින් ඒකත් ACD කියන්නේ මොකක්ද බලමුකෝ. මෙන්න මේ විකරණයක් අඳින්න පුළුවන් මේ කෝණේ ඉඳන් මේ කෝණයට. right එතකොට මේ කියන්නේ තව ත්‍රිකෝණයක් නේද? එතන අර විකරණ දෙකෙන් හැදෙන තව ත්‍රිකෝණයක් තමයි මේ තියෙන්නේ. මේක. එතකොට මේකේ වර්ගඵලයත් මුළු වර්ගඵලයෙන් භාගයක්. මේ පළවෙනිට උත්තරය, මේ දෙවෙනිකට උත්තරය, තුන්වෙනිට උත්තරය මම ලියුවොත් එහෙම. එතකොට මට කියන්න පුළුවන් ACD වර්ගඵලය. ACD වර්ගඵලය සමානයි භාගයයි ABCD වර්ගඵලය. මෙන්න මේ උඩ දීපු හේතුව තමයි තියෙන්නේ. right සමාන්තරාශ්‍රයක විකරණය මගින් වර්ගඵල සමච්ඡේදනය කිරීම. ඉතින් භාගයයි ඉතින් 24යි. ඒතර ඒකෙත් එනම් පිට 12යි වර්ග සෙන්ටිමීටර. ඉතින් තාමත් පහසු ගැටලුවක් අපිට සමාන්තරාශ්‍රයක ලක්ෂණ භාවිතයෙන් මේක විසඳන්න තිබුණේ. මේක සුළු කරන්න තිබුණේ. මේක හොයා ගන්න තිබුණේ. මේ ගැටලුවට උත්තර ලියන්න තිබුණේ. තාමත් පහසු ගැටලුවක් ඉතින්. හොඳයි. අපි ඊළඟ කොටසට යමු. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ඔයගොල්ලෝ දාගන්න ලියා ගන්න වෙලාව මදි වෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. right මේකෙදී ඇති තොරතුරු වලට අනුව CD නැත්නම් DC කියලා කියන්නේ DC දිගට සමාන පාද දෙකක් ලියන්නලු. අන්න මොකද්ද? සමාන්තරාශ්‍රයක නම් සම්මුඛ පාද සමානයි. එහෙනම් DC ට සමාන වෙනවා. DC සමාන වෙනවා. EF ට. EF සහ AB. AB අනිත් එක. ඔව්. මෙන්න මේ සමාන්තරාශ්‍රය ගත්තොත්
මේ පාදයයි සම්මුඛ පාදය වෙනවා. ඉතින් මේ දෙන්න සමානයි. මේ AB එක්ක තියෙන මෙන්න මේ සමාන්තර ආශ්‍රය ගත්තොත් අපෝ මේ දෙන්න සම්මුඛ පාද වෙනවා. ඒ දෙන්න සමානයි. එහෙනම් මෙයා මෙයාට සමානයි, මෙයා මෙයාට සමානයි. ඒ නිසා මේ පාද තුනම සමාන වෙනවා. right x, y හා z මගින් දක්වා ඇති කෝණවල අගයන් සොයන්න. x කොහොමද හොයන්නේ? මෙන්න මෙතන දැන් ආපහු මේ සරල මේ තියෙන සමාන්තර රේඛාවක්. මේකයි සමාන්තරයි. මේ තීරයක් රේඛාවක් ආයත හැදෙන මිත්‍ර කෝණ. දැන් මට ලියන්න පුළුවන් x ධන 60 සමානයි 180යි මිත්‍ර කෝණ. x සමානයි 100 අංශක 120යි. ඔය සෙල්සියස් වලට ලියන්නේ. අංශක 120යි. right y කෝණය ගත්තොත් එහෙම y කොහොමද හොයන්නේ? y කොහොමද හොයන්නේ? ඔව් මේතර 50යි නම් මෙන්න මෙතන කෝණය කීයද? මෙතන කෝණය අපිට ගන්න පුළුවන් මේ දෙන්නගේ එකතුව 130යි. මේක 130යි අංශක. එහෙනම් මෙයා 130යි මෙයා 120යි අංශක. එහෙනම් y වෙනවා 360න් මේ දෙන්න අඩු කරපුවාම ලැබෙන අගය. ඒතර y සමානයි කාට හරි ලියන්න පුළුවන් උත්තරය ලියන්න. එකක් ලියන්න ඕනද? right ඉතින් y සමාන වෙනවා ඔව් කීයද 110යිලු අමාරුවෙන් කවුරු හරි ලිව්වා කොහොමද ගන්නෙ අපි 360න් අඩු කරනවා ඇයි මෙන්න මේ ලක්ෂය වටා කෝණවල එකතුව කීයද ලක්ෂයක් වටා කෝණවල එකතුව 360යි 360න් අපි අඩු කරන්න ඕන 130 ධන 120 එතකොට මෙතනින් අඩු වෙනවා 250 360න් අඩු වුණාම 110යි ලියපු කෙනා හොඳයි. හරියට ලියලා තියෙනවා. z මගින් දක්වා ඇති කෝණයගේ හොයන්න කියලා කියනවා. z කීයක් වෙයිද දැන්? ඔව්. z ගන්න පුළුවන් මෙතන 90යි නම් මේ පාදයයි සමාන්තරයිනේ. එහෙනම් මෙතනත් 90ක් වෙන්න ඕන. හරි? මෙතන 45යි 40යි මෙතන 30යි නම් මෙතන 40ක් වෙනවා මේ ඔක්කොම 90ක් වෙන නිසා. එහෙනම් මෙයා මම දැන් දන්නවා y 110යි කියලා. ඒතර මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන සැලකුවොත් ඉතින් ලොකුට ලියන්න පකටයි. එතකොට y ධන z ධන 40 සමානයි කීයද? y ධන z ධන 40 සමානයි 180යි. එතකොට z සමාන වෙනවා 180 ඍණ 110 ඍණ 40. ඒත් අපිට ලැබෙනවා කීයද? 150 කියන්නේ මෙතන අංශක 30යි. හරි ඔකත් ඉක්මනට දාගන්න. මෙතන ඉන්න බ්‍රයිට් සෙට් එකක් ඉන්න අපිට අවුලක් නැහැ. මම ඒ නිසා ඉක්මනට කරගෙන යන්න පුළුවන්. හරි ඊළඟ කොටසට යමු. ඉවරයි සර්. හරි ඔන්න ඔය මේ කරුණු ටික දැන් අපි ඉගෙන ගත්ත කරුණු ටික භාවිතා කරලා ප්‍රංගල ප්‍රමේයක් විදිහට ඉදිරිපත් කරා මේක. මේ කරුණු ටික ප්‍රමේයක් විදිහට ඉදිරිපත් කරා. මොකක්ද මේ ප්‍රමේය? මේක ප්‍රමේයක් විදිහට ඉදිරිපත් කරා. මොකක්ද මේ ප්‍රමේය? සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ කියලා. අපි මේගොල්ලෝ ඇනලයිස් කරා. මේගොල්ලෝ ඇනලයිස් කරා සමාන්තර ආශ්‍රය කිහිපයක්.
සමාන්තර ආශ්‍රය ගොඩාක් ඇනලයිස් කරලා බැලුවා. සමාන්තර ආශ්‍රය ගත්තොත් මේ හැම සමාන්තර ආශ්‍රයක්ම හැම සමාන්තර ආශ්‍රයකම සම්මුඛ පාද සමාන වෙනවා. right? මේ සමාන්තර ආශ්‍රයක් ගත්තොත් right? මේ සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන වෙනවා. හැම එකම බැලුවොත් සම්මුඛ පාද සමාන වෙනවා. ඒ වගේම සම්මුඛ කෝණත් සමාන වෙනවා. සම්මුඛ කෝණත් සමාන වෙනවා. ඒ වගේම මෙන්න මේ විකර්ණ මගින් මෙන්න මේ වර්ගඵලය සමාච්ඡේදනය කරනවා. හැම ප්‍රස්ථාරය හැම සමාන්තර ආශ්‍රයකම ඔන්න ඔය ಗುಣ ටික තියෙනවා. ඉතින් අන්න ඒ ටික නිසා මෙයාලා තීරණය කරා මෙන්න මේ කරුණු ටික ප්‍රමේයක් ඇසුරින් ඉදිරිපත් කරන්න. මේවා හැම එකටම හරිය නිසා ප්‍රමේයක් විදිහට අපිට මේක දෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දුන්නා. පළවෙනි ප්‍රමේය සමාන්තර ආශ්‍රය සම්බන්ධව තියෙන පළවෙනි ප්‍රමේය තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ කියන එක. සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ. එක් විකරණය මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරනවා. වර්ගඵලයේ සමච්ඡේදනය කරනවා කියන එකේ තේරුම තමයි වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා කියන එක. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එතකොට විකර්ණ මේ සමාන්තර ආශ්‍රය සම්මානයෙන් ගත්තාම විකර්ණ දෙකක් තියෙනවා. එකක් මේ විකර්ණය. මෙතන A B C කියලා ගත්තොත් මෙතන D කියලා ගත්තොත් AC කියන්නේ එක විකර්ණයක්. DB කියන්නේ තව විකර්ණයක්. එතන විකර්ණ දෙකක් තියෙනවා. මෙන්න මේ විකර්ණ දෙකෙන්ම මේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා DCB ත්‍රිකෝණයට. ACD ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන ADC ත්‍රිකෝණයේ වර්ගඵලයට. එතකොට ඕක තමයි පළවෙනි ප්‍රමේය සමාන්තර ආශ්‍රය සම්බන්ධව. උතුරු ලියා ගන්න ප්‍රමේය අංක 1 සමාන්තර ආශ්‍රය කියලා මාතෘකාව ලියලා ප්‍රමේය අංක 1 සමාන්තර ආශ්‍රයක පාද සමාන වේ, සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ. එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. හරියටම දෙකට බෙදෙනවා. ඊළඟට ගත්තොත් එහෙම සමාන්තර ආශ්‍රය විකරණ කෙනෙක් සමච්ඡේදනය වේ. දෙවෙනි ප්‍රමේයක් තව මේගොල්ලෝ එකක් ඉදිරිපත් කරා සමාන්තර ආශ්‍රය ඇනලයිස් කරලා right මේ සමාන්තර ආශ්‍රය කිහිපයක් ගත්තොත් මේගොල්ලෝ බැලුවා මෙන්න විකරණ ඇඳලා මෙන්න විකරණත් එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ මෙහෙම කැපුණාම සමාන්තර ආශ්‍රයක තියෙන ಗುಣ සම්බන්ධයෙන් තමයි මේ ප්‍රමේයන් ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේවා. මාර වැදගත්, පට්ට වැදගත් මේවා. හරිද? මොකද්ද? මේ ABCD කියලා ගත්තොත් එහෙම ABCD කියලා ගත්තොත් එහෙම AC කියන්නේත් BD කියන්නේත් විකර්ණ දෙකක්. මේවා විකර්ණ. right? මෙන්න මේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවලු. එකිනෙක සමච්ඡේදනය වෙනවා කියන එකේ තේරුම මොකද්ද? මෙන්න මේ කැපුණාට පස්සේ මේ දෙන්න සමාන කොටස් දෙකකට කැඩෙනවා කියලා තමයි කියන්නේ. right? එතකොට මොකද්ද කියන්නේ? මම මෙතනට O අකුරක් දාගත්තොත් OA සමානයි OC OD සමානයි OB. ඉතින් ඔන්න ඒ කරුණු තමයි අපිට ඉදිරිපත් කරන්නේ ප්‍රමේයෙන්. හරි. ඔයගොල්ලෝ පළවෙනි එක දාගත්තා. පළවෙනි ප්‍රමේය දාගත්තා. සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමාන වේ, සම්මුඛ කෝණ සමාන වේ. එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. අපි ඒක පොඩ්ඩක් සවිස්තරාත්මකවත් ලියමු. මේ රූපය අඳින්නකෝ. මෙන්න මේ රූපය. දැන් මොකද්ද කරන්න කියලා අපි එංගකට දැනෙන විදිහට ලියමු චුට්ටක්. මේ රූපය ඇඳලා ඔයගොල්ලෝ ලියන්න මෙහෙම. මොකද කියන්නේ? දැන් මම උඩකට දාලා කියන්නේ පළවෙනි ප්‍රමේයට දාලව. ඒ කියන්නේ AB සමාන වෙනවා DC ට. තව මොකද්ද සමාන වෙන්නේ? සමක පාද සමානයි කියන්නේ. පළවෙනි රෝම ඉලක්ක අංක 1ට දාලා වම ලියන්නේ සම්මුඛ පාද කියන්නේ
AB සමානයි DCට අනිත් එක AD සමානයි BCට. BC දෙවෙනි එකට සමග කෝණ සමාන වෙනවලු. එහෙනම් ABC කෝණය සමාන වෙනවා. මෙන්න මේ කෝණය සමාන වෙනවා. මේ පැත්තේ මේ කෝණයට ඉස්සරහන් තියෙන කෝණය සමාන වෙනවා ABC කෝණයට. තුන්වෙනි එක ඒකට තව එකක් තියෙනවා. මේ කෝණය සමානයි. ඒකට එනවා DAB කෝණය සමාන වෙනවා DCB කෝණයට. ඒකට මේවා අපව බලන්න නැවත නැවත බලන්න. එතකොට තව පැහැදිලි වෙයි. right? ඔන්න කරුණු දෙකක්. මුකුත් ලියන්න එපා. ඒකට අර කට්ටියට අපහැදිලි වෙනවනේ. තීරි උගන්ලාට මුකුත් ලියන්න එපා. තුන්වෙනි එක කියන්නේ එක් එක් විකරණය මගින් සමාන්තර ආශ්‍රය වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. right? ඒ කියන්නේ AC විකරණය ගත්තොතින් AC විකරණය මොකද වෙන්නේ? මෙන්න මේ වර්ගඵලයේ සමච්ඡේදනය කරනවා ABC වර්ගඵලය සමාන වෙනවා. කියන්නේ මොකද්ද? වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ මේ වර්ගඵලයට සමානයි මේ වර්ගඵලය. මේ ත්‍රිකෝණ සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමාන කොටස් දෙකකට වෙන් කරනවා. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා ADC ත්‍රිකෝණයේ වර්ගඵලයට. ADC ත්‍රිකෝණයේ වර්ගඵලයට. right? ඕක තමයි එතකොට AC විකරණයෙන් කරන්නේ. තව විකරණයක් අපිට තියෙනවා BD කියලා. BD විකරණය ගත්තොතින් ඉතින් මොකද්ද වෙන්නේ? BD විකරණය මගින් ABD කියන වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා. يعني සමානව බෙදෙන අතරම ත්‍රිකෝණ දෙකකට බෙදෙනවා. මෙන්න මේ විකරණ මගින් මේ වර්ගඵලයේ ත්‍රිකෝණ දෙකකට බෙදෙනවා. සමාන වර්ගඵලයක් සහිත ත්‍රිකෝණ දෙකකට බෙදෙනවා. අනිත් එක එනවා අපිට BCD ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා. ඉතින් ඔන්න ඒ කරුණු තුන තමයි පළවෙනි ප්‍රමේය යටතේ අපිට වැදගත් වෙන කරුණු ටික. දෙවෙනි ප්‍රමේය යටතේ වැදගත් වෙන කරුණු ටික තමයි සමාන්තර ආශ්‍රයක එකිනෙක විකරණ එකිනෙක සමච්ඡේදනය වේ. ඒ කියන්නේ මෙන්න මෙයා සමාන්තර ආශ්‍රයක් නම් මේවා තමයි විකරණ. එහෙනම් මෙන්න මේ OA සමානයි OC වෙනවා. OD සමානයි OB වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සමාන්තර ආශ්‍රයක මේ කරුණු ටික සත්‍ය වෙනවා. සමාන්තර ආශ්‍රයක් ගත්තොත් එහෙම සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ මෙන්න මේ කරුණු ටික හරියන තල රූපයක්. right? මේ කරුණු ටික සැටිස් කරන සන්තුෂ්ත කරන තල රූපයක් තමයි සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ. ඒ වගේ සමාන්තර ආශ්‍රයක් ගත්තොතින් මෙන්න මේ කරුණු ටික අපි කියනවා තෘප්ත කරන මේ කරුණු ටික තෘප්ත කරන චතුරස්‍රයක් ගත්තොතින් ඒ චතුරස්‍රයේ විකරණ මගින් ඒ චතුරස්‍රයට අපි කියනවා සමාන්තර ආශ්‍රයක් කියලා. ඒතර අන්නේ සමාන්තර ආශ්‍රය විකරණ මගින් විකරණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. විකරණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙයා සමාන්තර ආශ්‍රයක්. ඒ කියන්නේ මෙයා මෙන්න මේ කරුණු ටික සැටිස් කරනවා. එහෙනම් මෙයා සමාන්තර ආශ්‍රයක් වෙනවා. සමාන්තර ආශ්‍රයක් වෙන නිසා මේ OA සමානයි OB වෙනවා. OA සමානයි OC වෙනවා. OB සමානයි OD වෙනවා. right? හරි ඔය කරුණු ටික දාගමු. එතන මෙතන අපි ලියන්න පුළුවන් වෙනම් මම වෙන පාට පැනකින් ලියන්න. ABCD සමාන්තරාශ්‍රයක් බැවින් පැවෙන කියලා මට මෙන්න මේ කරුණු ටික ලියන්න පුළුවන්. right? ඒතර දෙවෙනි ප්‍රමේයන් කියන්නේ ඒක. සමාන්තරාශ්‍රයක් නම් විකරණ කෙනෙක් සමච්ඡේදනය වෙනවා. පළවෙනි එකෙන් කිව්වා සමාන්තර ආශ්‍රයක සමුපපාද සමාන වෙනවා. සමු කෝණ සමාන වෙනවා. විකරණ මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරනවා. මේ ගන්න හදමු. ඉක්මනට හදමු. right. මේ ගන්න මොකද්ද කියන්නේ? රූපේ දක්වන්නේ ABCD සමාන්තර ආශ්‍රයක්. දැන් කියනවා කලින්ම gediya පිටින්ම කියනවා මෙයා සමාන්තර ආශ්‍රයක් කියලා. සමාන්තර ආශ්‍රය B සහ D සිට AC ට ලම්බකයක් ඇඳලා තියෙනවලු.
ලම්බක වල අඩිය මෙතන ලම්බක කියනවා DM එකයි BL කියලා කියනවා. right අපිට කියනවා මෙන්න මේ BL සමානයි DM බව පෙන්වන්න කියලා කියනවා. right ඉතාලම පහසුයි. අපි මොකද්ද කරන්නේ? හදපු කෙනා group එකට දාන්න. මට කලින් හදන්න පුළුවන් නම් හදන්න. හදපු කෙනා group එකට දාන්න. මොකද්ද සමාන්තරාශ්‍රයක් නම් මොන ලක්ෂණය විකරණයක් අන්දාම විකරණය මගින් වර්ගඵලය සමාන කොටස් දෙකට විභේදනය කරනවා. right එහෙනම් මම ලියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය. මේක කොහෙන්ද ආයේ? ප්‍රමේයකින් කිව්වා අපිට. right මොකද්ද ප්‍රමේය? අපි සාමාන්‍ය සරණ ලියනවා ප්‍රමේය මොකද්ද? සමාන්තරාශ්‍රය විකරණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. සමාන්තරාශ්‍රයක විකරණය මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. හරි? හරි මට ABC වර්ගඵලය දැන් ලියන්න පුළුවන්. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය මේ තියෙන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද ලියන්නේ අපි? ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ත්‍රිකෝණයේ වර්ගඵලය අපි ලියන්නේ භාගයයි ආධාරකය වැඩි කිරීම භාගය වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බ උස. මේකේ ආධාරකය වෙනවා දැන් AC. එතන මෙයාගේ ලම්බ උස වෙන්නේ BL. මම ලියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද? භාගයයි ආධාරකය වෙන්නේ AC වාරයක් BL සමානයි ACD ත්‍රිකෝණයේ වර්ගඵලය. ACD ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද්ද? භාගයයි AC වාරයක් DM. හරි දැන් මොකද්ද වෙන්නේ? භාගයට භාගය කට් වෙනවා. භාගයට භාගය අයින් වෙනවා. AC ට AC ත් අයින් වෙනවා. මොකද අවසානට එන්නේ BL සමානයි DM කියලා අපිට ඔප්පු වෙනවා. එහෙනම් මේ බව පෙන්වන්න කියලා තිබුණු කාරණය හරියනවා. right අපි ඒකට භාවිතා කරේ ත්‍රිකෝණ සමාන්තරාශ්‍ර සම්බන්ධ ලක්ෂණ සම්බන්ධ තිබුණු ප්‍රමේය සමාන්තරාශ්‍රක විකරණ මගින් ඒ වර්ගඵලයේ සමච්ඡේදනය කරයි කියන ප්‍රමේය. right ඔක දාගන්න. let's go moving on. right මේක හදුවේ කෙනෙක් ඉන්නවා නම් මම හදන කලින් group එකට දාන්න. group එක දැක්කද? PQRS සමාන්තරාශ්‍රය PQRS කියලා සමාන්තරාශ්‍රයක් තියෙනවා. Px සමානයි xy සමානයි yr වන පරිදි PR මත x හා y ලක්ෂණ පිටා ඇත. නේද? අපිට කියනවා qx සමානයි sy බව ද qx සමාන්තරයි sy බවද සාධනය කරන්න කියලා. right මේ ගහන හදන්නේ කොහොමද? මේ ගාන හදන්නේ කොහොමද? අංග සම ත්‍රිකෝණ. very good හොඳ උත්තරයක් ආවා. ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න පුළුවන්. මෙන්න මේ පාදයක් සමානයි කියලා දීලා තියෙනවා. අපි දන්නවා මෙන්න මේ සමාන්තරාශ්‍රය PQRS කියලා සමාන්තරාශ්‍රයක් කියලා දීලා තිනවා අපිට. එහෙනම් මෙන්න සමාන්තරාශ්‍රයක සමුඛ කෝණ සමුඛ පාද සමානයි. සමුඛ පාද සමානයි. right එහෙනම් මේකට මේ පාදයට මේක සමානයි. මේ පාදයට මේ පාදය සමානයි. හැබැයි පාද දෙකක් විතරක් සමාන වෙලා ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන්නේ නැහැ. තව මොකද වෙන්න ඕන? පාද දෙකක් සමාන. ඔව් කෝණයක් ඕන අර මේ කොන පුළුවන්ද? අර මේ තියෙන කොන පුළුවන්ද? අර මේ තියෙන කොන අභ්‍යන්තර සම්මුඛ කොන. ඒ පාද දෙකට අන්තර්ගත කෝණය වෙන්න ඕන. ඒ පාද දෙකට අන්තර්ගත කෝණය වෙන්නේ මේක.
අර මේ කෝණ වෙලා හරියන්නේ නැහැ. මේ පාදයට අන්තර්ගත කෝණ වෙන්නේ මේක. එහෙනම් ඒකත් සමාන වෙන්න ඕන. ඒක සමානයි නේද? මෙන්න සමාන්තර රේඛා දෙකක්. මෙන්න තීර්යක රේඛාවක්. හැදෙනවා Z අකුරේ කෝණ දෙකක්. වැඩේ ගොඩනේ. Z අකුරේ කෝණ දෙකක් හැදෙනවා වැඩේ ගොඩ. නේද? වැඩේ ගොඩ. Z අකුරේ කෝණ දෙකක් හැදෙනවා. එහෙනම් මුන් දෙන්න සමානයි ඒකාන්තර කෝණ මුන්. මුන් ඒකාන්තර කෝණ මුන් දෙන්න සමානයි. රයිට්. එහෙනම් ඔන්න ත්‍රිකෝණ දෙක අංග සම කරන්න සේරම දත්ත තියෙනවා. රයිට්. අංග සම කරන අවස්ථා හතරයි තියෙන අපිට. පා අවස්ථාව, පාද තුනම සමාන වන අවස්ථාව, පා කෝ පා අවස්ථාව. පා කෝ පා අවස්ථාව පාදයයි කෝණයයි පාදයයි. ඒක අර කියනකොට මේ පිළිවෙල තියෙනවා. පාදයයි කෝණයයි පාදයයි පිළිවෙලට එන්න ඕන. පිළිවෙලට ආවේ නැත්නම් වැරදි. පාදයයි කෝණයයි කියලා කියන්න එපා. පාදයයි කෝණය කොහේ හරි වෙලා හරියන්නේ නැහැ. උන් දෙන්න අතර කෝණය එන්න ඕන. මේ සමානව අපි ගන්න පාද දෙක අතර කෝණය වෙන්න ඕන. ඊළඟට කර්ණපාව අවස්ථාව. කර්ණපාව අවස්ථාව කියන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම. ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගත්තොත් එහෙම ඒ ඍජු කෝණීය ත්‍රිකෝණයේ කර්ණයත් පාදයත් තවත් ඍජු කෝණීය ත්‍රිකෝණයක කර්ණයටත් පාදයටත් සමාන වෙනවා නම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. අවසාන එක තමයි කෝ පා කරලා අදින්න පොඩ්ඩක්. කෝ පාකෝ අවස්ථාව. රයිට්. මේ අවස්ථාව කියන්නේ මොකද එතකොට? එතකොට කෝණයයි පාදයයි කෝණයයි. ඒක අවුලක් නැහැ. ඒක හැබැයි අර මේ කෝණයයි ගත්තොත් මේ පාදේ නම් අර අනුරූප පාදේ වෙන්න ඕනේ. මේකයි අනුරූප පාදේ වෙන්න ඕන. මුන් දෙනට සෙට්ලයිටි දැන් මේ කෝණ දෙක අතර පාදේනේ. රයිට්. මේකයි නම් අර ඒකට ඒ කෝණ දෙකටම බාහුවක් උණු පාදේ තමයි මෙතන සැලකුවේ. නම් මෙතනත් ඒකම සලකන්නේ අනුරූප පාදේ වෙන්න ඕන එතන. රයිට්. ඉතින් ඔන්න ඒ කරුණු ටික තමයි ත්‍රිකෝණ දෙක අංග සම කරන්න අපිට කරන්න පුළුවන් අවස්ථා ටික. පාකෝ කෝපාකෝ කර්ණපා. රයිට්. අපි ගන්නට යමු. මම මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න යනවා. අංග සම කරන්න ගියාම මම නිතතින්ම දන්නවා මෙන්න මේකයි සමානයි. ඒක අපිට දීලා තියෙනවා. නේද? දීලා තියෙනවා කියලා කියන්නේ කොහමද? සමාන්තර ආශ්‍රයක් කියලා කියනවා කියන්නේ මේක නිකම්ම දෙනවා ඒක. සමාන්තර ආශ්‍රයක සමුඛ පාද සමානයිනේ. එතකොට මම ගන්නවා px ඔව් එතන මැද තියෙන අනිත් ත්‍රිකෝණ දෙකත් අංග සම කරන්න පුළුවන් නේද? අනිත් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. අනිත් ත්‍රිකෝණ දෙක අංග සම කරන්නත් කරන්න පුළුවන්. ඕනෙක ගැටලුවක් නැහැ. මම ගන්නවා pxq කියන එක ත්‍රිකෝණය හා syr ත්‍රිකෝණයේ මේ කෝණ නෙමෙයි ත්‍රිකෝණ වෙන්න ඕන. ත්‍රිකෝණයේ right කොල්පට ගන්න. අම්මා මයික් එක ඔෆ් කරන්න. මේ කෘෂිකාර මෙසේජ් යන කවුද? මයික් ඔන් කරගන්න. හරි. pxq ත්‍රිකෝණය හා sy r ත්‍රිකෝණයේ මොනවද සමාන වෙන්නේ? pq සමාන වෙනවා sr. හේතුව මොකද්ද? සමාන්තර ආශ්‍රයක මේ වගේ ගණන් තමයි එන්නේ. හරිද? සම්මුඛ කෝණ. දැන් ඔය පුරුදු වෙන්න. තනියෙන් හදන්න ගෙදරදී ආපහු. හරිද? මේ ගණන් ආපහු තනියම හදන්න. ඊට පස්සේ අපිට දීලා තියෙනවා px සමානයි yr කියලා දීලා තියෙනවා. මේක දී ඇත. right? තව මොකද්ද සමාන වෙන්නේ? qpr එහෙම නැත්නම් qpx කියලා අපි ගමු. සර් ඔව්. සර් අනිත් ත්‍රිකෝණ යුගලයේ අංග සම කරා නම් ලේසියිනේ ඊළඟ ප්‍රශ්නෙටත්. ඊළඟ ප්‍රශ්නටත් ලේසි වෙනවා ඒක. ඊළඟ ප්‍රශ්නටත් ලේසි වෙනවා. මේකෙන් ගිහින් චූට්ටක් වටයක් යන්න තියෙනවා.
අවුලන්නේ මම මේ වටේ අංග සමග ලෙස ත්‍රිකෝණ දෙකේ අනුරූප අංග සමාන වේ කියලා xy සමානයි qx කියලා ගන්න පුළුවන්. ඔව් ඩිරෙක්ට්ම ගන්න පුළුවන්. මේකේ ගියොත් පොඩි වටයක් යන්න දෙනවා. මම වටෙන් හදන්නම් දැනට. ඒකෙන් හදන්න පුළුවන්. ඒක අදුන ලේසි. හරි. මේක මේ SRY y උනට මම මෙතන p ම දාන්නම්. මොකද මම මෙන්න මේ සම්පූර්ණ කෝණය සලකන්නේ. QPR උයි SRP උයි. right? SRP කියන එකයි ගන්නෙ. ඉතින් ඔය දෙක ගත්තාම මේ දෙක සමාන වෙනවා. මොකද්ද හේතුව? නැහැ. ඒකාන්තර ඕන මේ පට්ට ස්පීඩ් කරන්නේ අපි. මේ ස්පීඩ් එක තේරෙන්නේ නැති අය ඉන්නවනම් කියන්න. right? يعني ස්පීඩ් බව මේ කරන්නේ. මේ ස්පීඩ් කරන්න හොඳ නැහැ. ඒකට මම කරනවා. අනේ බහුව කාපන් කටවහම. මයික් එක ඔෆ් කරගන්න කට්ටිය. දැන් මේ මම කරන දේවල් තේරෙන්නේ නැති අය ඉන්නවනම් කියන්න. right? ඒකාන්තර කෝණ නිසා ඔය දෙකත් සමාන වෙනවා. ඒක නිසා මට ලියන්න පුළුවන් QPX සමානයි SRY කියලා. right? එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ පාද දෙකකුයි කෝණයකුයි සමාන කරගත්තා. එහෙනම් අපිට මට ලියන්න පුළුවන් එම නිසා PQX ත්‍රිකෝණය අංග සම වෙනවා SRY ත්‍රිකෝණය. හේතුව මොකක්ද අවස්ථාව? පා කියන්න සඳුන් මොකක්ද ප්‍රශ්නය? තිසරා මොකක්ද ප්‍රශ්නය? Why hands up? Aditya? ඇහෙන්නේ නැද්ද මාව? ඔක්කොම මයික් ඔෆ් කරන්න. ඔක්කොම ඔෆ් කරන්න. සමහර අයට ඇහෙන්නේ නැහැලු. මයික් ඔන් කරලා ඉන්න අය. හරි. එතකොට මේකෙන් අපිට කියන්න පුළුවන් QX සමානයි SY කියලා. මොකක්ද හේතුව? දැන් මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණේ පාදයක් තමයි මෙයා. right? මේ ත්‍රිකෝණේ පාදයක් මෙයා. මේ පාද දෙක දැන් මේ දෙන්නට සමාන වුණා. ආදිත්‍ය කියන්න. සඳුන්. මොකක් ගැටලුවක් තියෙනවා කතා කරලා කියන්න. පැහැදිලි නැහැලු. right. මේකට හේතුව තමයි right? මේකට හේතුව තමයි මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ අංග සම වුණාට පස්සේ ඉතුරු වුණු පාදය මේ ත්‍රිකෝණය මෙයා ඉතුරු වුණා, මේ ත්‍රිකෝණය මෙයා ඉතුරු වුණා. එහෙනම් අංග සමයි කියන එකේ තේරුම මොකද්ද? අංග සමයි කියන එකේ තේරුම තමයි මේ හැම පාදයක්ම සමානයි. පාදයක්ම සමානයි කියන අනුරූප පාද සියල්ලම සමානයි. අනුරූප කෝණ සියල්ලම සමානයි.
ඒකයි අංග සමයි කියලා කියන්නේ. පරිපූර්ණයි අංග සමයි. right? අංග සමයි කියන එකේ තේරුම ඒක. එතකොට මේ දෙන්න සමානයි කියලා මට කියන්න පුළුවන් මෙතනින්. ඔව් qx සමානයි sy. මෙතන ලියන්න පුළුවන් හේතුව අංග සම ඊය කුරක් ක්‍රියාවනේ. අපි හේතුව මෙහෙම කැටියෙන් ලියනවා. අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද මේක. අනුරූප පාද. ඊට පස්සේ අපිට කියනවා ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නේ හරි qx මෙයයි සමාන්තරයි කියලා පෙන්වන්න කියලා. මේ දෙන්න සමාන්තරයි කියලා පෙන්වන්න නම් අපිට පෙන්වන්න වෙනවා මෙන්න මේ දෙන්නගේ ඒකාන්තර කෝණ. අතත් මෙයයි සමානයි කියලා පෙන්වන්න වෙනවා. අර කලින් එක්කෙනෙක් කිව්වා වගේ වෙන්න මේ ත්‍රිකෝණයයි අංග සම කරා නම් මේ කෝණය අනුරූප කෝණ වෙලා ඒකත් සමානයි කියලා කියන්න පුළුවන්. දැන් මම හැබැයි කරේ මේ උඩ ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය අංග සම කරා. එතකොට මේ කෝණය සමාන වෙන්නේ නැහැ නේ. දැන් මට දැන් ලියන්න පුළුවන් මෙහෙම එකක්. right? pxq සමානයි rxq sorry ධන මෙතන ධන rxq කියන්නේ මේ කෝණයේ එකතුව සමාන වෙනවා syr කෝණය ධන xys කෝණය මේ ඔක්කොම සමානයි අංශක 180යි. මොකද සරල රේඛාවක් මත බද්ධ කෝණ. වරහන් ලියනවා සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඉතින් මට දැන් ලියන්න පුළුවන් මෙහෙම එකක්. මොකද්ද? මෙන්න මේ තවද p දැන් පොඩ වටයක් යන්නේ අරකින් ආවම මේ වටේ නෑ. pxq සමාන වෙනවා syr. මෙයයි සමාන වෙනවා. එහෙනම් එයා අයින් කරලා දාන්න පුළුවන් නේද මට? right? ඒක නිසා මට ලියන්න පුළුවන් මේ දෙන අයින් කරලා එම නිසා rxq කෝණය සමානයි xys කෝණය. right? xys කෝණය. right? එහෙනම් මෙන්න මේ කෝණයයි xys කියන්නේ මේ කෝණය. අපි ආයෙ බලුවා rxq කියලා කියන්නේ මේ කෝණය. එහෙනම් මේ කෝණ දෙක සමානයි නම් මේ ඒකාන්ත මෙන්න මේ රේඛාවයි මෙන්න මේ රේඛාවයි මේ රේඛා දෙකට අතල ඒකාන්තර කෝණය මේක. ඒකාන්තර කෝණ සමාන වන නිසා මට කියන්න පුළුවන් මෙන්න මේ රේඛාවට මේ රේඛාවයි සමාන්තරයි කියලා. ඒ නිසා xq නැත්නම් qs සමාන්තරයි sy. හරි. අපහැදිලි දැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන්. මම දැන් කට්ටිය ගිහින් තේරෙන්නේ නැතුව මේ ස්පීඩ් කරපු නිසා. තුන්දෙනෙක් ගිහින්. තාම තේරෙන්නේ නැති අය ඉන්නවා නම් අහන්න. දැන් තේරෙන්නේ නැති අය අහන්නෙත් නැහැ. මොකක්ද උනේ කියලා අහන්නේ. ලොග් අවුට් එකට අපරාධයි.
right අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. එතන මේ එතනින් සමාන්තරාස පළවෙනි කොටස ඉවරයි. ඒකෝට මේ පළවෙනි කොටසෙන් අපි කතා කරේ මම ආපහු චුට්ටක් උඩට ගියොත් සමාන්තරාස පළවෙනි කොටසේ සමාන්තරාස වල ලක්ෂණ කතා කරා. සමාන්තරාස වල ලක්ෂණ කතා කරා මොනවාද ඒ ලක්ෂණ? ඔව් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි. මේ වගේ ගත්තොත් මේ පාදයයි මේ පාදයයි සමානයි. මේ පාදයයි සමානයි. සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. මෙයයි සමානයි. ඉතින් මේවා නිකන් මතක තියාගන්න එච්චරයි. දැන් මෙයයි සමානයි. සම්මුඛ කෝණ ඉස්සරහින් ඉන්න සෙට් වෙන කෝණ. right මුණට මුණ බලා ඉන්න කෝණ සමානයි. විකර්ණ මගින් සමාන්තරාශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරනවා. මෙන්න මේ ABC විකරණය මගින් AC විකරණය මගින් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයත් ADC ත්‍රිකෝණයේ වර්ගඵලයත් සමාන කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. වර්ගඵලය සමාන වෙන කොටස් දෙකකට බෙදෙනවා. ඒවා තමයි ABC ත්‍රිකෝණය සහ ADC ත්‍රිකෝණය කියලා කියන්නේ. අනිත් විකරණය ගත්තොත් එහෙම BD තමයි අනිත් විකරණය. එතකොට BD විකරණය මගින් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයයි මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන වන විදිහට කැලි දෙකකට කඩනවා. ප්‍රශ්න දිනවා අහන්න. right ඊට පස්සේ සමාන්තරාශ්‍රයක දෙවෙනි ක්‍රමයෙන් අපි කතා කරා විකරණ කෙනෙක් සමච්ඡේදනය වෙනවා කියලා. මේ විකරණයයි මේ විකරණ දෙක හරියටම සමාන කොටස් දෙකකට කැඩෙනවා. right ඒ කියන්නේ මෙයා ගියාම මේ මැදින් මෙයා සමාන කොටස් දෙකකට කැඩෙනවා. මෙයා ගියාම මේ විකරණයේ මැදින් මෙයා සමාන කොටස් දෙකකට කැඩෙනවා. මේක සමාන්තරාශ්‍රයක් නම් OA සමානයි OC වෙනවා. OB සමානයි OD වෙනවා. ඔය ටික තමයි ඒකට පළවෙනි කොටස යටතේ අපි සමාන්තරාශ්‍ර හදාරන්නේ. අපි දෙවෙනි කොටසට ගියොත් සමාන්තරාශ්‍ර දෙක කියන කොටසට ගියොත් සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතාව අපි හඳුනා ගන්න. right මේකදී අපි කරන්නේ සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතාව. එකක් හරි චතුරස්‍රයක් දුන්නොත් මේක තමයි වැදගත්ම කොටස මේ පාර්ට් එකේ වැදගත්ම කොටස. සමාන්තරාශ්‍රයක් වීමට අවශ්‍යතාව. දැන් මම මේ ස්පීඩ් කරන ඒවා නෙමෙයි මේ පාඩම්. හරිද? 10 වසර ළමයි පොඩ්ඩක් අමාරු ඇති. ස්පීඩ් කරනවා මොකක්ද තේරෙන්නේ නැහැ කියලා. මම ස්පීඩ් කරන්නේ නැහැ. මම මේ දවස්වල මේ O level ඉන්න ළමයින්ට ඉන්න නිසා මම ස්පීඩ් කරන්නේ ඒගොල්ලෝ එකපාරක් ඉගෙනගෙන තියෙන නිසා. 10 වසර ළමයින්ට අපි බලමු ඉස්සරහට අපහු ලබන අවුරුද්දේ මේ පාඩම් අනිවාර්යයෙන්ම කරනවා කියන එක. ලොක් වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. හරි. පළවෙනි ලක්ෂණය තමයි චතුරස්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා. නේද? සෝරි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වෙනවා කියලා අපි කලින් ඉගෙන ගත්තා. එහෙනම් ඒකේ අනිත් පැත්ත මොකද්ද? සම්මුඛ පාද සමාන වෙන චතුරස්‍රයක් තියෙනවනම් මොකක් වෙනද? සම්මුඛ පාද සමාන වෙන. ඒ වගේ මේ AB සමානයි AD සමානයි BC කියන්නේ AB සමානයි BC මයික් ඔෆ් කරන්න. AD සමානයි BC වෙන විදිහට මේ විදිහට වෙනවා නම් මෙන්න සම්මුඛ පාද සමාන වෙනවා නම් මොකද වෙන්නේ? ABCD චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා නම් මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වේ. මයික් ඔෆ් කරන්න. අවිෂ මයික් ඔෆ් කරන්න. right ඕක තමයි ඒකට පළවෙනි ක්‍රමයෙන් අපිට කියලා දෙන්නේ. හරි ඕක දාගන්න. චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම් චතුරස්‍රය සමාන්තර ආශ්‍රයකි කියලා මේ ටික දාගන්න.
අක්කර චතුරස්‍රයක් ගත්තොත් ඒක සම්මුඛ පාද සමාන වෙනවා කියලා දැක්කොත් මොකද වෙන්නේ? රක් ගාලා කියන්නේ මේක සමාන්තරාශ්‍රයක් කියලා රක් ගාලා කියන්නේ. right ලියාගෙන ඉවරද? නෑ සර්. හරි. කරමු සර්. හරි. අනිත් අයත් ඔකේ නේද? තව කවුරු හරි ඉන්නවද? වෙලාව ඕනේ අය. වෙලාව ඕනේ නැහැ ඔගේ කාටවත්. right වෙලාව ඕනේ නැහැ. හරි. ඒතර සමාන්තරාශ්‍ර සම්බන්ධ පළවෙනි ප්‍රමේය කතා කරා චතුරස්‍රය එක්ක සම්මුඛපාද සමාන නම් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. right? දැන් හොඳට මතක තියාගන්න අපි මේ සමාන්තරාශ්‍ර වලින් පස්සේ ඊළඟට අපි 11 වසර කොටසට යනවා. 11 වසර 10 වසර වෘත්ත කියන කොටසට යනවා. ඒකත් අපි වේගයෙන් ඉවර කරලා පොඩි කොටසක් තියෙන්නේ. ඒ කොටසත් වේගයෙන් ඉවර කරලා 11 වසර ජ්‍යාමිතියට යනවා. 11 වසර ජ්‍යාමිතියත් ස්පීඩ් කරනවා. බලන්න බා ස්පීඩ් කරාට ඔයාලට ඔළුවට මෙහෙම දෙයක් තේරෙනවා කියලා දැනගන්න ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි ඒක. ඒකෙන් හැකියාවක් ලැබෙන්නේ නැහැ ගණන් හදන්න. හැකියාව තියන අයට නම් හැකියාවක් ලැබෙයි, තව හැකියාව වැඩි වෙයි. හැකියාවක් නැති අයට බය වෙන්න එපා, හැකියාවක් ලැබෙන්නේ නැහැ ගණන් හදන්න ඒ ස්පීඩ් ඉන්ට්‍රොඩක්ෂන් එකෙන්. ඒකෙන් ඔළුවට මේ වගේ දේවල් තියනවා කියලා දෙනවා විතරයි අපි. ඊට පස්සේ ගණනය කිරීම හරහා පේපර්ස් හරහා තමයි අපි හැකියාව ලබා දෙන්නේ. right ගණන් කිරීමේ හැකියාව. මේකෙත් අපි ගැටලු කිහිපයක් විසඳනවා. right මේකේ මේ වගේ දේවල් තියෙනවා කියන එක තමයි අපි මේක අපි ප්‍රමුඛත්වය දෙන්නේ. right ඒක චතුරස්‍රයක සම්මුඛපාද සමාන නම් චතුරස්‍රය සමාන්තරාශ්‍රයක්. ඒක කොහේ හරි වාට සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරගන්න ඕන තැනක් තිබුණොත් ඔයා බලන්නේ සමාන්තරාශ්‍රය කියලා ඔප්පු කරගන්න ඕන එකේ සම්මුඛපාද සමානද කියලා. සම්මුඛපාද සමාන නම් දඩාංගාල් ලියලා දාන්න මට බඩු හරි කියලා ලියලා දාන්න වැඩේ උඩ අනිවාර්යෙන් සමාන්තරාශ්‍රයක් වෙනවා එතකොට. වඩහන් ඇතුළේ ලියලා දැම්මා මේ සම්මුඛපාද සමානයි ඔය ටික පෙන්නනවා මේක සමානයි මේක සමානයි මේක කියලා පෙන්නනවා ඔය ලියන විදිහට. එම නිසා මේ සමාන්තරාශ්‍රය කියලා කිව්වා. දෙවෙනි එක තමයි කොහේ චතුරස්‍රයක් දීලා තියෙනවා සම්මුඛ කෝණ සමාන වෙන එක. right චතුරස්‍රයක් දීලා තියෙනවා නම් සම්මුඛ කෝණ සමාන වෙන එකක් නේ. සම්මුඛ කෝණ සමාන වෙන එකක්. එතන මේ වගේ චතුරස්‍රයක් උත් සමාන්තරාශ්‍රයක් වෙනවා. මේ චතුරස්‍රයක සමාන්තරාශ්‍රයක් වෙනවා. right එතකොට අපි ලියන්න පුළුවන් සම්පූර්ණ මොනවද? PQS PQR සමානයි PSR අනිත් එක SPQ සමානයි SRQ නම් මෙහෙම වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මේ මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. මේ චතුරස්‍රයක් කියලා දීලා තියෙන සම්මුඛ කෝණ සමාන වෙන එක. ප්‍රමේයෙන් කියනවා එහෙම වෙනවා නම් මෙන්න මෙයා මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් SP QR නැත්නම් PQRS සමාන්තරාශ්‍රයක් වේ.
සමාන්තර ආශ්‍රයක් වේ. right. මොකක්ද දාගන්න ඉක්මනට? හරි. මයික් ඔන් කරගෙන ඉන්නවනේ මයික් කට්ටිය ඔෆ් කරගන්න. අනිත් කට්ටියට කරදරයි. මම මියුට් කරා මෙහෙන් මම මියුට් කරාට මම හිතන්නේ ඒකට මියුට් වෙන්නේ නැහැ. මට විතරයි මියුට් වෙලා තියෙන්නේ. සමහර අය කැම් එකත් ඔන් කරලා. ඒ කරමුද සර්? හරි. හරි පටන් ගමු එහෙනම්. ඊළඟ කොටසට යමු. මයික් ඔෆ් කරනවම එතකොට මොකක් හරි චතුරස්‍රයක් විකරණ ගත්තොත් ඒ විකරණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් right විකරණ එකිනෙක සමච්ඡේදනය වෙනවා මේ විදිහට සමච්ඡේදනය වෙනවා කියලා කියන්නේ AC විකරණයෙන් BD විකරණය සමාන කොටස් දෙකකට බෙදෙනවා BD විකරණයෙන් AC විකරණය සමාන කොටස් දෙකකට බෙදෙනවා මේ වගේ වෙනවා නම් මෙන්න මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා මොකද්ද කියන්නේ OA සමානයි OC හා OB සමානයි OD නම් මෙයා නිකන් දැනගන්න එච්චරයි වැඩි තර්ක කරන්න යන්න එපා that is equal remote control used in approve දැන් මට ලියන්න බෑ ලියන්න පුළුවන් නේ මොකක්ද උනේ හරි බලමුකෝ මෙහෙම වෙනවා නම් මෙන්න මේ ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා අපිට කියන්න පුළුවන් සමාන්තරාශ්‍රයකි right ඔක දාගන්න අපි ලබන සතියේ ඉඳන්ම කෙටි පේපර්ස් ටිකක් කතා කරන්න යමු right මම ගෲප් එකකට දාන්නම් පේපර්ස් ඒවා හදලා මම කරලා තියාගන්න
රයිට් ඔකත් දාගන්න ප්‍රමේයත් එක්කම දාගන්න. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ සමාන්තර චතුරස්‍රයක් මොකක් කරේ අරගෙන ඒකේ විකරණ ඇන්දට පස්සේ විකරණ වලින් අනිත් විකරණය සමච්ඡේදනය වෙනවා නම් AC විකරණයෙන් මේ BD විකරණය සමාන කොටස් දෙකකට කැඩෙනවා නම් නැත්තම් BD විකරණයෙන් මෙන්න මේක සමාන කොටස් දෙකකට කැඩෙනවා නම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කියලා කියනවා ඒගොල්ලෝ. හරි. හරිනේ. ඊළඟ කොටස ගියොත් අපි කොටසට මම යනවා. ඊළඟට කියන්නේ මොකක් හරි චතුරස්‍රයක හොඳට අහගන්න මොකක් හරි චතුරස්‍රයක සම්මුඛ පාද දෙක සමාන වෙලා මේ වගේ සම්මුඛ පාද දෙක සමාන වෙලා ඒවා සමාන්තරත් වුණොතින් right සම්මුඛ පාද දෙක සමාන වෙලා ඒවා සමාන්තරත් වුණොතින් සමාන වෙලා මැදට සමාන්තරත් වෙනවා මොකද වෙන්නේ එහෙනම් සමාන්තර ආශ්‍රයක් කියලා ප්‍රමේයකින් අපිට දීලා තියෙනවා right මොකක්ද වෙන්නේ එන්න මේකේ PQ සමානයි SR SR සමාන්තරයි PQ නම් මොකක්ද වෙන්නේ PQRS සමාන්තර ආශ්‍රයක් වෙනවා right ඔක සමාන්තර ආශ්‍රයක කියලා අපිට ලියන්න පුළුවන් right ඒක ඉක්මනට දාගන්න ඇති දෙයක් නෑ ඉතින් මේ මෙහෙම චතුරස්‍රයක මේ සමාන වෙලා සමාන්තර වෙනවා නම් මේ වගේ පාද දෙකක් ඒක සමාන්තර ආශ්‍රයක් කියනවා චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් ඇති දෙයක් නැහැ හරියට චුට්ටක් ඔලුවට දාගන්න එච්චරයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න හරිද? right ගණන් තියෙනවා වැඩ්ඩෙට් හදලා ගෲප් එකට දාන්න පුළුවන් මම අද විනාඩි 5ක් දෙන්නම් හදලා ගෲප් එකට දාන්න පුළුවන්
right මම හදන්න පටන් ගන්නවා ඒ අතර කවුරු හරි ඉන්නවනම් හදලා දාන්න පුළුවන් group එකට මොකද්ද රූපේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රයේ ABCD සමාන්තරාශ්‍රයේ B හා D හා B ලක්ෂ වල සිට AC කරන්ට් අන්දර ලම්බ පිළිවෙලින් x හා y දී AC හමු වෙනවලු අපෙන් අහනවා AX D ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයයි BYC කියන්නේ මේ ත්‍රිකෝණයයි අංග සමභාව වෙන්නවලු අපි ත්‍රිකෝණ සම්බන්ධයෙන් සෑහෙන කරුණු ටිකක් දන්නවා නේද ත්‍රිකෝණ සම්බන්ධයෙන් අට කරුණු ටිකක් දන්නවා මොනවද කොහොමද කරන්නේ මම ගන්නවා ඔය ත්‍රිකෝණ දෙක AXD ත්‍රිකෝණය හා BYC ත්‍රිකෝණය සලකමු right එතකොට මට ලියන්න පුළුවන් AD කවුරු හරි හදුවද නැත්නම් මැසේජ් එකක් දාන්න අනිත් group එකේ AD සමානයි BC හේතුව මොකද්ද සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද ඊට පස්සේ මට ලියන්න පුළුවන් මේ කෝණයයි සමානයි කියලා ඒක දීලා තියෙනවා නේද සර් group එකට දැම්ම හදලා right බලමු AXD කෝණය සමානයි BYC කෝණය මේක දී ඇති වෙන නැත්නම් දත්තය කියලා ලියනවා දී ඇත ඊට පස්සේ මොකද්ද මෙන්න මේ කෝණයයි සමානයි හේතුව මේ සමාන්තර රේඛා දෙකක් මේ තීරයක් රේඛාවකින් ඡේදුණාට පස්සේ හැදෙන Z අකුරේ කෝණ මේ තියෙන්නේ එහෙනම් ඒකාන්තර කෝණ ඒවා සමානයි එහෙනම් DAX සමාන වෙනවා DX සමාන වෙනවා BCY මේක ඒකාන්තර කෝණ එම නිසා AXD ත්‍රිකෝණය අංග සමයි BYC ත්‍රිකෝණය හේතුව අවස්ථාව අපි ලියනවා පාදයේ කෝණ දෙකයි පා අවස්ථාව මෙන්න නම් පළවෙනි ප්‍රශ්නට පිළිතුර right බලමු උත්තර ඔක දාගන්න චමත් දාලා තිනවා කවිෂ හදලා දාලා තියලා ඩිලීට් කරලා තිනවා හොඳයි right ඊළඟ කොටස ගමු ඊළඟ කොටස ගත්තොත් dx සමානයි by බව right dx කියන්නේ මේක by ඉතින් දැන් මේව දෙයක් නෑනේ dx කෙලින්ම සමානයි by මොකද අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද ආයෙ මුකුත් නෑ dx by පෙන්වන්න දෙයක් නෑ ඒක මේ දෙන අංග සමූහයේ ගමන් අංග සම ත්‍රිකෝණ අනුරූප පාද සමානයි අනිත් එක තමයි
by dx සමාන්තර ආශ්‍රයක් බව. ඒ කියන්නේ මෙන්න මේක. එතනට යාද කරුවා මෙන්න මෙයා සමාන්තර ආශ්‍රයක් බව. සමාන්තර ආශ්‍රයක් බව වෙනන්න මොකද අපිට පුළුවන් ක්‍රම හතරක් දීලා තිනවා. සම්මුඛ කෝණ සමාන හා සමාන්තරයි. සම්මුඛ කෝණ සමාන සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. එකක් සම්මුඛ කෝණ සමාන වෙනවා තව එකක්. විකර්ණ කෙනෙක් සමච්ඡේදන වෙනවා තව එකක්. අනිත් එක සම්මුඛ පාද සියල්ලම සමානයි. සියල්ල සම්මුඛ පාද යුගල සමානයි නම්. ඒතර මේකේ මට කියන්න පුළුවන් මොකද්ද? දැන් මේ දෙන දිගින් සමානයි කියලා මෙන්න පෙන්නලා තියෙනවා. දෙන කොටස යටතේ. ওই දෙන සමානයි කියලා සමාන්තරයි කියලා හොයා ගන්න පුළුවන් නම් වැඩේ ලේසි. සමාන්තරත් වෙනවානේ. මෙතන 90යි මෙතන 90යි. එකක් දීලා තියෙනවා. එළින්ම මේ 90යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ දෙන්න සමාන්තර වුණොත් මෙයා තීර්යක රේඛාවක්. එහෙනම් මේ දෙන ඒකාන්තර කෝණ. රයිට් මේ රේඛා දෙකට මේ දෙන ඒකාන්තර කෝණ වෙනවා. රයිට් ඒකාන්තර කෝණ වෙනවා. එතකොට මේ දෙන්න සමාන වෙනවා. සමාන වෙන නිසා දැන් මෙතන 90 සමාන වෙන නිසා මේ දෙන්න අපිට සමාන්තරයි කියලා ගන්න පුළුවන්. සමාන්තරයි කියලා කියන්නේ මොකද්ද? මේ පාද දෙකක් මෙන්න මේ චතුරස්‍රයේ dx dy කියන dx dy කියන mic එක off කරන්න. dx dy කියන චතුරස්‍රයේ පාද දෙකක් සමාන හා සමාන්තර වුණා. පාද දෙකක් සමාන හා සමාන්තර වුණා කියලා කියන්නේ මෙයා සමාන්තර ආශ්‍රයක්. කොහොම ලියනවද දැන් යටින්? dx y කෝණය සමානයි x y b කෝණය. xy b කෝණය මේ අපිට දී ඇත කියලා ලියන්න පුළුවන්. සමානයි 90 කියලාත් ලියමුකෝ. දී ඇත කියලා ලියන්නත් පුළුවන්. ඒක අපිට දීලා තියෙනවා. right? මේකයි සමානයි කියලා ඒක දීලා තියෙනවා. එතකොට මට ලියන්න පුළුවන්. එම නිසා dx සමාන්තරයි by. dx සමාන්තරයි by. ඒක නිසා අපිට ලියන්න පුළුවන් සමානත් තුනම මේ දෙන්න. තවද dx සමානයි dx සමානයි by බැවින් dx by සමාන්තර ආශ්‍රයකි. ඔයනම් ප්‍රමේය ලියනවා සම්මුඛ කෝණ සම්මුඛ පාද සමාන හා සමාන්තර වන චතුරස්‍රය සමාන්තර ආශ්‍රයකි. සම්මුඛ පාද සමාන හා සමාන්තර වන චතුරස්‍රය සමාන්තර ආශ්‍රයකි. right ඔතනින් ඉවරයි. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඔය ටික ලියා ගන්න පුළුවන් දැන්. ඉතින් ඔන්නම සමාන්තර ආශ්‍රය කියන කොටස වේගයෙන් ඉවර කළ දාම පැය දෙකකින්. සමාන්තර ආශ්‍රය ගැටලු තියෙන පුළුවන්. ගැටලු තුනට වය වෙන්න එපා. ඉස්සරහට පේ ටික හදනවා. හරි එහෙනම් අදට පන්තිය ඉවරයි උතනින්. ඔය ටික ලියාගෙන ලියුවෙන්න ඉස්සරහට මම මොකද කරන්න කියලා පොඩ්ඩක් ප්ලෑන් එකක් දාන්න. මේක හරියට ක්‍රමවත් කරගෙන යන්නේ කොහොමද කියන එක. කෝල් 11 අවසර 10 අවසර නිසා පොඩ්ඩක් තේරෙන අය නිසා ටිකක් ස්පීඩ් එකකින් කරගෙන යනවා මම. ඒ ටිකක් හදාගන්න ඕන. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙනම් හැමෝටම good night. Good night sir. Jai Veva. Good night, sir. Thank you, sir.